පාගෙන යන්නට ආසයි හීන හැබෑවෙන කල් අඳුර මැදින් තරු එළියක් පස්සේ හිමිහිට අඩිතියමින් මට දැවී යන්න නම් බෑ මේ තරගේ හිට දිනන්න හරි ආසයි මම දකිනා මගේ හීනේ අපේ ජීවිතේම තරගයක් දෝලනයක් ඇති දඟ පන්දුවක් කොතැනක හෙට නවතීදෝ ගමන මගේ අපේ ජීවිතේම තරගයක් දෝලනයක් ඇති දඟ පන්දුවක් කොතැනක හෙට නවතීදෝ ගමන මගේ පනදුන් මවසෙනි හස සැඟවීලා ගිහින් අද ඒසෙනි හස මට දවසක් හරියලි විඳින්න හැකිවෙයිද හෙවනැල්ලක් වත් හිටියේ නෑ ළඟ කළුවර වැටුනාම දනින් වැටුණු තැන හිඳ නැගිටිනවා හීනෙක වාරුගෙන මට දැවී යන්න නම් බෑ මේ තරගේ හිට දිනන්න හරි ආසයි මම දකිනා මගේ හීනේ අපේ ජීවිතේම තරගයක් දෝලනයක් ඇති දඟ පන්දුවක් කොතැනක හෙට නවතීදෝ ගමන මගේ අපේ ජීවිතේම තරගයක් දෝලනයක් ඇති දඟ පන්දුවක් කොතැනක හෙට නවතීදෝ ගමන මගේ අම්මා නැතුව මට පාළුයි තමයි. ඒත් අක්කා එක මට දැනෙන්න දෙන්නේ. එයා මට ගොඩක් ආදරේ කියලා මම දන්නවා. ඒ වුණාට මට එයා නැතුව ඉන්න බෑ කියලා හොඳටම දැනුනේ අද තමයි අම්මේ. විජේතුංග මාමත් මට ගොඩක් ආදරේ. මාත් එයාට ගොඩක් ආදරේ. අක්කා ගාවින් මට දැනෙන්නේ දැන් අම්මා ගාවෙන් ලැබෙන සුවඳම තමයි. අම්මා වගේම අක්කත් මට නැති වේද? එතකොට මං කොහොමද ඉන්නේ? මං ඔයාට වගේම එයාටත් ගොඩක් ආදරේ. මට අම්මව බලන්නත් ආසයි. මගේ පුතා මට කතා කරනවා වගේ දැනෙනවා. පව්. එයාට පාළු ඇති. කවුරු මොනවා කිව්වත් එයා මට කතා කරනවා වගේ මට දැනෙනවා. ඔයත් හිතන්නේ මං විකාර කියවනවා කියලා නේද? නෑ සයිලි, එහෙම දේවල් තියෙනවා. තව කෙනෙක්ගේ සිතුවිලිත් එක්ක කෙනෙක් සංනිවේදනය කරනවා කියන එක විද්‍යානුකූලව පිළිගන්නවා.
ඒකට කියන්නේ සහේලි මේ ටෙලිපති කියලා. පුද්ගලකින් පුද්ගලයකට සිතුවිලි සංනිවේදනය වීම. ඔයා ඒක විශ්වාස කරනවද? මාත් පොන්චි කාලේ සෑහෙන අම්මත් එක්ක කතා කරලා දිනවා සහේලි. අම්ම නැති වුණා කියලා මට සෑහෙන කාලයක් වෙන තේරිලා නැහැ. මට තේරෙන කාලයක් එන්නකම්ම මට පේන්නේ තේ අම්මත් එක්ක මම කතා කරලා. ඊට පස්සේ මං මගේ ආදරයත් එක්ක ඒ විදිහටම කතා කරා. ඉතින් ඒ කතා කරපු ඒවායේ ප්‍රතිඵල හම්බුණාද? සමහර දේවල් තියෙනවා සහේලි. අපිට අනුන් ගැන තේරෙන දේවල්. දැනෙන දේවල්. ඒගොල්ලන්ට අපි ගැන දැනෙනවද තේරෙනවද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ විදිහට තමයි මගේ ජීවිතේ ගෙවෙන්නේ. ඒත් මං එතනින් එහා දෙයක් විශ්වාස කරනවා. ඒ මොකද්ද? ඒ මගේ පුතා ඉන්නවා කියන එක. මට වගේ හැඟීම් තේරෙනවා සහේලි. වයින් තත්ත්වේ තේරුම් ගන්න පුළුවන් ඔයාටම තමයි. මොකද සහේලි මං අත්දැකීම දන්නවා ඔයාව ඉන්න තත්ත්වය ගැන. අපිට මොන දේවල් හිතුණත් මොන දේවල් දැනුණත් අන්තිමේදී කරන්න සිද්ධ වෙන දෙයක් තියෙනවා සහේලි. ඒක තමයි සහේලි යථාර්ථයට මූණ දෙන එක. ලෝක ධර්මතාවය කියලා දෙයක් තියෙනවානේ. ඒක තමයි යථාර්ථය කියන්නේ. ඒක අපි කාටවත් පොදු සහේලි. ඒකට හිස නමන්න පුළුවන් වෙච්ච දවසට අපිටම තේරෙයි අපේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා. අනික අපි දේවල් පස්සේ ගියා කියලා ඒ හැම දෙයක්ම අපේ වෙන්නේ නැහැ සහේලි. මතක තියාගන්න. අපිට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම අපිට ලැබෙනවා. දුර හිතන හෙට දකින එල්ටෝරෝ. මම ඔයාලෙන් ගම්මයි හිටියේ. මට ඔයාලට කියන පොඩි දෙයක් තියෙනවා. ඉස්කෝලේ ආවේ නැති කමත කන්න කියන කතාවක් නෙවෙයිනේ. නෑ. එහෙම දෙයක් නෙවෙයි. මේක අපේ අනාගතය ගැන දෙයක්. මෙන්න ඉස්කෝලේ නැති කියන අපේ අනාගතය ගැන කියනවා. ඒක නම් මරු. හරි දැන් ඔයා කියන්නේ කියන්නකෝ. නෑ. අර මාළු හොරාට හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන් නේ. මං හිතන්නේ ගිම්හාන අයියට පුරුදු කරලා තියෙනවා. නැත්තම් ඌ අර වගේ වැඩක් කරන්නේ කොහමද? ඒක නම් ඇත්ත. චාවරයි විකට් එක ගලවලා ගිය විදිය මතක් වෙනකොට නම් ඒක තාමත් තීනක් වගේ. ඇත්තට හැබැයි ඌ වැඩ එක්ක මොනවා වුණත් මාළු හොරා අපේ හීන හැබෑ කරා. ඒක ඇත්ත. චාමර අයියාගේ විකට් එක ගත්ත විදිය චාමර අයියට කාලයකට අමත වෙන එකක් නෑ. Taman තමයි හැමදේටම දක්ෂ කියලා හිතන් ඉන්න ඕනම කෙනෙක්ට ඔය දේ වෙනවා. ඒක හරියටම හරි. චාමරයට උනෙත් ඒකම තමයි. එයා අපිව ගණන් ගත්තේ නෑනේ. මොනවා වුණත් මාළු හොරාට ගිම්හාන අයියා හොඳට උගන්වලා තියෙනවා කියලා නම් පේනවා. මම මේ ඔයාලට කියන්න ආවේ අපිත් හම්බෙලා ගිම්හාන අයියට කියමුද අපිට උගන්වන්න කියලා. ගිම්හාන අයියා කැමති වෙයිද? කැමති වෙයිද නැද්ද කියලා බලන්න අපි ගිහිල්ලා අහලා ඉන්න බෑ.
අපි ඔක්කොම ගිහින් අහලා බලමු. ඔව් ඉතින් කතා කරලා බලන එකේ වැරද්දක් නැහැ නේ. අපි කොයි කරත් කතා කරලා බලමු. අක්කේ මම නැතුව පාළුවෙන් නේද හිටියේ. ඒක දන්න හින්දා තමයි ඉස්කෝලේ ඇරිච්ච ගමන් අඩියට දෙකට ආවේ. අක්ක නැති පාළුව ගොඩක් වුණා ඔකේ. ගොඩක්. ඒයි. මාමත් එක්ක හේන පැත්තේ ගියේ නැද්ද? නෑ. මාමත් එක්ක මම උදේවරුවම සෙල්ලම් කරා. ඒත් ඇයි අක්ක ළඟ ඉන්නවගේ නෑනේ. යන්කෝ ගෙදරට. දැන් හෙට ඉඳන් පණ්ඩිතයාට තනියෙන් ගෙදර ඉන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ අක්ක ඉස්කෝලේ යන්නේ නැද්ද? අක්කා ඉස්කෝලේ යන්නේ නෑ නෙවෙයි යන්නේ. ඔයත් මාත් එක්ක ඉස්කෝලේ යනවා. හරි. මං දැන් එන ගමන් ඔයාට ඉස්කෝලේ යන්න අවශ්‍ය කරන ඔක්කොම ලෑස්ති කරගෙන ආවේ. අපි හවසට ගිහලා අඳුම අරන් එමු. ඔය ඇත්ත දක්කේ? ඇත්ත තමයි යන්නේ. මං හිතුවා හරි. ඒ මොකද්ද? අක්කා මට ගොඩක් ආදරේ. එහෙම නැතුව බෑනේ ඉතින්. හරි හරි මට බඩගිනි. යන් කන්න. යයි. දැන් ඉතින් ඔයාගේ උත්සාහය තමයි තියෙන්න ඕනේ. හොඳට එක්සර්සයිස් ටික කරලා හිතේ විශ්වාසයෙන් වැඩ කරන්න ඕනේ. ඔව් මට තේරෙනවා දැන් මට ඒ තරම් අසනීපයක් නැහැ කියලා. මට ඒක දැනෙනවා. දානුක අයියා ක්‍රිකට් කෝචින් නැවැත්තුවේ? ඒක දිගටම කරන් යන්න මට හිත දුන්නේ නැහැ සයිලි. මට මතකයි ඔයා පොඩි කාලේ නිදාගත්තෙත් බැට් එක තුරුල් කරගෙන. ඉතින් එහෙම හිටපු දානුක ක්‍රිකට් වලින් ඈත් වෙලා කියන්නෙම එතන හිත රිදෙන මොකක් හරි කතාවක් තියෙනවා. එහෙම නේද? ඔයා දන්නවද සයිලි මං ක්‍රිකට් වල කොච්චර ආදරේ කරාද කියලා? අනික ප්ලේ කෙනෙක් වෙන්න තිබුණු සම්පූර්ණ බලාපොරොත්තු නැතුණා කියලාත් ඔයා දන්නවද? ඔය ඊට පස්සේ නෝ කෝචින් පටන් ගත්තේ. ඇත්තටම සයිලි මට ඕනුනේ මම දැකපු හීනෙම කොල්ලන්ට හදලා දෙන්න. ඒ වුණාට මිනිස්සු හරිම ආත්මාර්ථකාමීනේ හරිම වෙනස්. තැනකට එන්න වරප්‍රසාද ලැබෙන්න මිනිස්සු මුල මතක් කරනවානේ. ඔන්න ඔය අතරතුරදී මට හම්බුණා හොඳ කොල්ලෙක්ව. මං තනි කරේ ළමයාගෙන් දැක්කේ මාව. පුදුම උත්සාහය, පුදුම කැපකිරීම, තනි කර මම්ම තමයි. සයිලි මං ළමයට ගොඩක් ආදරය කරන්න ගත්තා. ගුරුවරයෙක් ළමෙක් අතර තියෙන ආදරේ මොකක්ද කියලා එතකොට තමයි මට තේරුනේ. මගේ එකම හීනේ වුණේ ඒ කොල්ලා කවදාරි ලංකාවේ ජර්සි ඇඳලා ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනවා බලන්න. දානුක ඔයා ගොඩක් සෙන්සිටිව් වෙලානේ. ඔව් සයිලි. හරි. අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් අපිව රෙද්දුවම ඒ වේදනාව එයා දන්නවනම් අන්නේ වේදනාව තමයි සයිලි මාව ක්‍රිකට් වලට සම්බන්ධ හැම දෙයකින්ම අයින් කරේ. මොකද උනේ?
කෝ දැන් ඒ ළමයා? මාත් හොයන්නේ එක තමයි. කෝ දැන් ඒ ළමයා? ගමේ දැන් කොළඹ ඇවිල්ලා පුදුම උනන්දුවකින් පුදුම කැපකිරීමකින් හොඳට සෙල්ලම් කරගෙන ආපු ළමයා. අන්තිමට ඒ ගිම්හානත් අනෙක් මිනිස්සු කොටන කරනවා. ඒ ළමයා ගැනම ගිම්හානද? ඔව්. ඉතින් ගිම්හානට මොකද උනේ? අනෙක් මිනිස්සු වගේම මුලාමතක් කරා. එක පාරටම ප්‍රැක්ටිස් කරගෙන නැවතුවා. අඩුම තරම එක කෝල් එකක් මිනිසුන්ට කොච්චර කරත් සයලි අන්තිමට වෙන්නේ එක තමයි කියලා මට හොඳටම ගිම්හාන කියලා දුන්නා. මටත් ඒක තේරුණා. ඉස්කෝලේ ගියාට මොකද මමත් හිත හිටියේ මෙහෙ මොනවා වෙනවද කියලා. හව් ඒක ඇත්ත. මල්ලි දැන් අපිට සලකන්නේ එයාගේ පවුලේම අය විදිහට හිතලා. කොහොම හරි අම්මලා ගැන විස්තරයක් හොයාගන්න විදිහක් නැද්ද? මොකද දැන් හෙට ඉස්කෝලේට බාර දුන්නත් උපැන්න සහතිකේ ගිහිල්ලා දෙන්න බෑ. කොයි හරි විදිහකින් අපිට යාගේ පවුලේ කෙනෙක්ගේ විස්තරයක් හොයාගන්න වෙනවා. මල්ලි අපිට ආදරේ තමයි. ඒ වුණාට ඉතින් මල්ලි මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙවෙයිනේ. මල්ලිගේ හැම හීනයක්ම අපේ හින්දා හීනයක් වුණා නේද මල්ලි? විශ්වදක්කේ එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැත්තේ නෑ මල්ලි. ඒක හැමම තමයි. අක්කේ වෙන්න තියෙන දේවල් නවත්තන්න බෑනේ අක්කේ. අනිකේ හීන නැති වුණා කියලා අපිට අපේ සතුට නැති වුණ නෑනේ. හැබැයි ඒ හීන පිටිපස්සේ මම ගියා නම් මට ගොඩක් දේවල් නැති වෙන්න තිබුණා. සුදුමැණික බත් කෑවද? ඔව්. මාම කන්නේ නැද්ද? මාමට දැම්ම කන්න බෑ පැටියෝ. තාම බඩගින්නේ නැහැ. මල්ලිට මේ දේවල් ගාණක් නැති වුණාට
මල්ලිට වෙච්ච හැම දෙයක්ම නිසා මානසිකව විඳවන්නේ මං. ඒ වෙච්චර හිතන්න එපා අක්කේ. අන්තිමේදී අපි කරන හැම දෙයකින්ම වෙන්න ඕනේ අපි සතුටින් ඉන්න එක. ක්‍රිකට් ගහන්න බැරි වුණා කියලා අපිට අපේ සතුට නැති වුණේ නෑනේ. මට කවදාවත් වරදින්නේ නැහැ මල්ලි. මොකද හැමෝටම බෑ තමන්ගේ අය වෙනුවෙන් මේ තරම් කැපකිරීම කරන්න. මං කරේ කරන්න ඕනේ දෙයක් ඒ. මිනිස්සෙක් තව මිනිස්සෙක් වැටෙනවා බලන් හිටියට ඒ මිනිස්සයාට උදව් කරන්න කවුරුත් නැහැ. ඒක තමයි ඇත්ත. තම හිසට තම අතමේ හෙවණැල්ල. මතකද අපි පුංචි කාලේ අපේ අම්මා අපිව ළඟින් තියාගෙන එක කියලා දුන්නා. තාම රෑස්ති කළොත් අප්පා අටකිනේ. ඔබ ගිහින් ඉඳගනින්කෝ කෑම මේසෙ. මම එතෙන්ට ගෙනත් දෙන්න. නෑ මම බෙදා ගන්න. ඔය මොකද කරන්න හදන්නේ? පේන්නේ නැද්ද? කෑම බෙදා ගන්න හදන්නේ. මේ බෝකනේ පැත්තකින් තියලා මට මේ ටික අස් කරන්න උදව් කරපන්කෝ එහෙනම් කෑම මේසෙට. රංජිත් වික්‍රමාරච්චි මෙව හම්බෙන්නේ ගෝපා මේ සල්ලි කොහමද යන්න ඉස්සෙල්ලා ඒකත් බලාගෙන යන්නේ කොහොඳයිනේ කෝකටත් අපි පරිස්සම් වෙන එක හොඳයිනේ. ඒකයි මම ඔයාලට කිව්වේ. එතකොට මං කවුරු කියලාද කියන්නේ? බ්‍රෝ නිකන් නෙමේ මේ රජ්ජගේ ත්‍රිවිල් එක පිටිපස්සේ ගේම නම් ගේම බ්‍රෝ කියලා ගාලා තියනවා.